අයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසලා රත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමති කියයි. යුක්තිය පසඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැන්වීම සඳහා උපරිමාධිකරණයට නව විනිසුරුවරුන් 21 දෙනෙක්. කොරෝනා තත්ත්වයේ හමුවේ ගෝලීය වෙළඳපොලේ ශ්‍රී ලංකාව සඳහා නව අවස්ථා උදා වී ඇති බවට ජනපතිගෙන් ප්‍රකාශයක්. බෙන්ගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතයේ සුලි කුණාටුවක් වන ලකුණු. කොරෝනා ආසාදිත මෘත ශරීර ආදාහනයට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉවතට. බහරකරුවන් නොමැති ආසාදිත මෘත ශරීර ආදාහනයේ රජයේ වියදමින්. කිසිදු ව්‍යාපෘතියක් සඳහා මින් ඉදිරියට ණය ලබා නොගැනීමට රජය තීරණය කරයි. සතියක් තුළ ඇමරිකාවේ කොරෝනා මරණ දසදහසකින් ඉහළට. ආසාදයන් මිලියනයකින් වැඩි වේ. මුලින්ම දේශීය පුවත්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. විභාගයේ පැවැත්වෙන 9 දිනේ තීරණය කළ පසු සති 6කට පෙර ඒ පිළිබඳ දැනුවත් කිරීමට නියමිතයි. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සමාලෝචනය කර හැකි ඉක්මනින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. අධ්‍යාපන අමාත්‍යාංශය සහ තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ අද විවාදයට ගැනුණා. පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දල වශයෙන් 5100ට. මේ 11 වෙනි ශ්‍රේණිය තමයි අදාළ වන්නේ සාමාන්‍ය පෙළ විභාගයට. ඒතර 11 වෙනි ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. දෙසැම්බර් මාසයේ පළවන සතිය තුල අනෙක් පාසල් විවෘත කිරීමට බැරි නම් එහෙනම් මේ විභාගය දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුල පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. සෑම දිනම එක විභාගයකට පෙනී සිටින්නේ ළමයින් භාගයකට පන්ති පැවැත්වනවා අනිත් භාගයට පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඉතින් එවන් තත්ත්වයක් තුළ සුදුසු තීරණය වන්නේ ඒ විභාගය ටිකක් කල් දැමීම. ඒ සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තිය මේකයි අපි සති දෙකෙන් දෙකට සමාලෝචනය කරනවා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය. පුළුවන් තරම් ඉක්මනට මේ විභාගය පවත්වනවා. කල් දානවා කියන්නේ ළමයාගේ ජීවිතේ කල් දැමීම. ඒ වගේම මම පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක් කල් වෙනවා. විභාගයට පිළියෙල වීම සඳහා තමන්ගේ මානසිකත්වය ගොඩනගා ගැනීම සඳහා ටික කාලයක් අවශ්‍යයි. ඒ නිසා අලුත් දින නියම කිරීමේදී අපි සති 6ක කාලයක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙනවා. කොරෝනා තර්ජනයෙන් ගෝලීය නිෂ්පාදන හා සැපියුම් දහමයට බාධා පැමිණ ඇති නිසා ශ්‍රී ලංකාවට නවෝත්පාදනය තුළින් අන්තර්ජාතික වෙළඳපළට පිවිසීමට ඉඩ ලැබී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරනවා. වසංගත තත්ත්වය හමුවේ වුවද 2020 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අපේක්ෂා කළ මට්ටමට වඩා යහපත් අතට හැරීම බෙහෙවින් සතුටට කරුණක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. කොළඹ අද පැවති ආරම්භ වූ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අනාගතය සඳහා මාර්ග සිතියම ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රවර්ධනය උදෙසා යන්න ආර්ථික සමුළුවේ තේමාවයි. මෙවර සමුළුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුණා. එහි ප්‍රධාන දේශනය ඉන්දිය මුදල් හා ව්‍යාපාර කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් පවත්වනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහතුරුද සමාරම්භක සැසිවාරයට එක්ව සිටියා. ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සැලැස්ම පිළිබඳව අදහස් පළ කළා. This allows us to better balance the twin imperatives of containing the virus on the one hand and ensuring continued economic activity on the other. I therefore strongly encourage the development of new business models, adoption of new technologies and platforms, and improvement of infrastructure needed to support this productivity enhancing transformation. Investment is also needed in human resource development to enable our workers to make the most these changes. It must be admitted, however, that some government institutions may lag behind in this regard at the moment. This is due to legacy problems, including lack of infrastructure, process engineering and training. Changing this is one of my key priorities. The very recent establishment of
a separate Ministry of Technology under my direct purview is an important step in our overall drive towards digitization. Fostering the creation of a technology-based society that improves services available to citizens whilst enabling our industries to compete globally is a key pillar of the vision I articulated before my election as president. More broadly, the fostering of citizen-centric digital governance will ensure that services such as obtaining national identity cards, passports, birth certificates, death certificates, driving licenses, land deeds, etc. is made faster and more convenient to the public. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ ණය පිළිබඳව අභියෝගය ගැනද ජනාධිපතිතුමා මෙහිදී කරුණු පැහැදිලි කළා. A significant issue in Sri Lanka's current economic context is the extremely high debt burden we are faced with. The large volume of pending debt repayments is a matter of concern. It is important to stress, however, that Sri Lanka has always met its debt obligations on time and in full, and that we will continue to do so. Nevertheless, our over-reliance on loans must come to an end. That is why the focus of the government is on fostering investments. We must attract more foreign direct investment and encourage more local investment to drive our economic growth. With this in view, the government is bringing in new laws to fully protect investments. We are also committed to enhancing the ease of doing business in Sri Lanka so that returns on investment can be generated faster. The government is keen on addressing such problems that discourage investors. I note with interest that our closest friend and partner, India, is in the process of setting up a digital unified single window clearance system so that access to regulators, policymakers and facilitators will all be available at one point for investors. Such mechanisms improve the speed and ease of doing business. They also enhance transparency and reduce corruption. Mechanisms to monitor project implementation and enable intervention when required are also important. Means of introducing these are being assessed. I'm in fact glad to note that Sri Lanka's export revenue in 2020 overall has fared considerably better than the ongoing pandemic would have initially led us to anticipate. This is largely due to such commendable efforts by our private sector. We must also understand that the disruption of global value chains and supply chains and constraints on traditional manufacturing hubs create space for countries like Sri Lanka to innovate, produce new things and enter new markets. කොවිඩ්-19 රෝගය වැළඳුණු 17,817 දිනක පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සුවය ලබා අද රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 257ක්. කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සමස්ත පිරිසේ ප්‍රතිශතය 73.46ක්. 26.05ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,320 දෙනෙකු ඊට ඇතුළත්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුව ඇති කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 118 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගියා. ඔවුන් කොළඹ, ගම්පහ, බදුල්ල, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්. පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි පිරිසක්ද පූර්ණ සුවය ලබා අද පිටව ගියා. එම පිරිසට බන්ධනාගාර නිලධාරීන් 20 දෙනෙකු ඇතුළත්. කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 503 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබුවා. පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටව ගිය පිරිස 558ක්. මෙරටින් අද කොවිඩ්-19 රෝගීන් 268 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. දවස ගානේ රෝගීන් එකතු වුණාට ඒ රෝගීන් එකතු වෙන ගානට සමාන රෝගීන් ගානක්. ඊයේ දවස් වගේ ගත්තොත් රෝගීන් ගානට වඩා වැඩි ගානක් සම්පූර්ණ සුවය ලබලා ගෙදර ගියා. ඒක අපි අපේ සෞඛ්‍ය පද්ධතියේ දක්ෂතාවය. රටක් විදිහට ප්‍රතිපත්ති සම්පාදකයන් ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් ගන්න නිවැරදි තීන්දුවල ප්‍රකාශනයක්. පොරපත් නම් මේ සුව වෙලා ගෙදර යන රෝගීන් සංඛ්‍යාව දවස ගානේ අපිට වැඩි කරගන්න. සමස්ත රෝගීන්ගේ 60%
73කට එහා පැත්තේ සුවයලා ගෙදර ගිහින්. ලෝකේ ගොඩක් රටවල් මේ තත්ත්වය ඇති කරගන්න බැරි වෙලා තියෙනවා. අනිත් අපිට සුබදායි පැත්ත තමයි තාමත් අපේ රට තුල රෝගීන් වාර්තා වෙන්නේ යම් නිශ්චිත වූ දිස්ත්‍රික්ක කිහිපෙක. වාර්තා වන රෝගීන් අති බහුතරය බස්නාහිර පළාත්. ඒ කියන්නේ ලංකාවේ අති බහුතරයක් පරිපාලන දිස්ත්‍රික්කවල දෛනිකව රෝගීන් වාර්තා නොවන තැන තමයි අපි කියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙරට ඊයේ PCR පරීක්ෂණ 12031ක් සිදු කර තිබෙනවා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 8,38,063ක්. COVID-19 පුද්ගල මරණ දෙකක් මෙරටින් ඊයේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ එම මරණ ගලහ සහ අටලුගම යන ප්‍රදේශවලින් වාර්තා වූ බවයි. මේ අතර කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨ අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ COVID-19 ආසාදිතව මියගොස් ඥාතීන් හා බාරකරුවන් ඉදිරිපත් නොවූ පුද්ගලයන්ගේ මරසිරුරු රජයේ වියදමින් ආදාහනය කරන බවයි. රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල දැනට එසේ මලසිරුරු එක්රැස්ව පැවතීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන තිබෙනවා. එම මලසිරුරු සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව වහාම ආදාහනය කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. මේ සඳහා වන පිරිවැය ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් සැපයනු ඇති. මින් පෙර PCR පරීක්ෂණ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර බණ්ඩාරගම ප්‍රදේශයේ උදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවගෙන් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබා ගැනීම සහ ශනික ප්‍රතිදේහ පරීක්ෂාව මගින් රෝගීන් හඳුනා ගැනීම අද සිදු කෙරුණා. මෙහිදී 470 දෙනෙකුගෙන් නියැදි ලබාගෙන තිබෙනවා. ශනික ප්‍රතිදේහ පරීක්ෂාව මගින් අද පස්වරුව වන විට තහවුරු කර ගැනුණු රෝගීන් සංඛ්‍යාව 76ක්. මීටරෙන් ජීවිතයේ ස්ටිකරය තිරෝදරත හා අනිකුත් වාහනවල ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන කොළඹ ගාලුබෝතර පිටින් අද ආරම්භ වුණා. යටතේ ස්ටිකර් 2,68,000ක් තිරෝධ රථවල ප්‍රදර්ශනයට නියමිතයි. COVID-19 වසංගතය හමුවේ ශාරීරික දුරස්ථභාවය ආරක්ෂා කිරීම හා තිරෝධ රථවල ගමන් කරන මගීන් සංඛ්‍යාව අවම කිරීම ඇතුළු පියවර කිහිපයක් සම්බන්ධයෙන් මගී ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍යාධාරී යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා පොලිසිය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ පවත්වනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්වයි. මෙරට කැබිනට් මණ්ඩල රැස්වීමක් වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් පැවතුණු ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරුන් සිය කාර්යාලවල සිට ඊටෙක් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊටෙක් වූයේ විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිටයි. රැස්වීම සාර්ථකව පැවැතුණා. කොවිඩ් වසංගතය පමණක් නොව කාර්යක්ෂමතාව පහසුව කාලය සහ වියදම ඉදිරි කර ගැනීම සැලකිල්ලටගෙන ජනාධිපතිතුමාගේ අදහසකට අනුව මෙලෙස කැබිනට් මණ්ඩල රැස්වීම සංවිධානය කෙරුණා. නව තාක්ෂණය හඳුන්වා දීමට භාවිත කිරීමට සහ හුරු කරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛතාව දී තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේද ඒ අවධාරණය කර තිබෙනවා. තාක්ෂණ අමාත්‍යාංශයේද ජනාධිපතිතුමා පසුගියදා සිය අධීක්ෂණයට පවරා කරනු ලැබුවේ එම අරමුණ පෙරදරිවයි. 21 වැනි සියවසේදී නව තාක්ෂණින් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන ආර්ථික අංශ සමග බද්ධ කිරීම රජයේ අපේක්ෂාවයි. එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීම ජනාධිපතිතුමාගේ අභිප්‍රාය වනවා. රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළඳපොළ ක්‍රියාවලිය සරල කිරීම දැනුම හෝමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණීය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක්. කිසිදු ව්‍යාපෘතියක් සඳහා මින් ඉදිරියට ණය ලබා නොගැනීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. අපේ තීන්දුවක් අරගෙන තියෙනවා කැබිනට් මණ්ඩලය සහ රජය. අපි මීට පසුව ණය ලබා ගන්නෙ නෑ කිසිම ව්‍යාපෘතියකට. ඒ වෙනුවට අපි කියනවා BOT කියලා එහෙම නැත්නම් build operation and transfer කියන්නේ නිෂ්පාදනය නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක නැවත වරක් රජයට බාර දීම. එහෙම නැත්නම් BOO කියන BOO කියලා කියන්නේ නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක අයිති වෙන විදිහට ඒගාව ක්‍රමය තමයි PPP අපි කියනවා public private partnership. ව්‍යවසායකයන් සහ
රජය අතරේ එකඟතාවයක් එක්ක කටයුතු කිරීම සහ විදේශ ආයෝජනය මේ හරහා පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී. මොකද වර්තමානයේදී තියෙන තත්ත්වය අනුව 2015 අපි ආණ්ඩුව බාර දෙනකොට අපේ දළදේශීය නිෂ්පාදනයෙන් අපේ ණයබර තිබ්බේ ට්‍රිලියන 7.4.3යි. ඒ තත්ත්වය වෙනස් වුණා පහුගිය යහපාලන කාලයේදී. තව ට්‍රිලියන 5 මාරකට ප්‍රමාණයක් අරගෙන අපේ තිබ්බ ණයබර 187 යනකම් වැඩි වුණා. වර්තමාන අයවැයේදී ඒ 192 වෙනකම් ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා තවදුරටත් අපි ණය ලබා ගත්තොත් ඒ ණය අපේ දළදේශීය නිෂ්පාදනය ඉක්මවා යනවා. ඉතින් එවැනි තත්ත්වයකට නොයා කටයුතු කළ යුතුයි කියන තැන අපි ඉන්නේ. රාජ්‍ය බැංකු පද්ධතිය කාර්යක්ෂම කිරීමට යෝග්‍ය නිර්දේශ ලබා දීම සඳහා පත් කෙරුණු කමිටුවේ කාල සීමාව තවත් මාස 3කින් දීර්ඝ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එම කමිටුවේ කාල සීමාව නිමාවීමට තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වෙනිදා. දැනට පවතින ක්‍රීඩා පාසල් 26ක යටිතල පහසුකම් නැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එසේම ක්‍රීඩා පාසල්වල අලුතින් නේවාසිකාගාර ඉදි කිරීම හා පවතින නේවාසිකාගාර සංවර්ධනය කිරීම, ක්‍රීඩා ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා අවශ්‍යතාව අනුව ඉහළ නැන්වීමද එම යෝජනාවට ඇතුළත්. 2012 දී ආරම්භ වුණු ග්‍රෑන්ඩ් හයාත් හෝටලේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2015 බලයට පැමිණි ආණ්ඩුව හදිසියෙම නතර කිරීම නිසා හෝටලේ ඉදිකිරීම පමා කිරීමෙන් රුපියල් බිලියන 30ක පාඩුවකුත්, හෝටලය ඉදිකිරීමේ සිටි සමාගමේ ගිවිසුම සාධාරණ හේතුන් තොරව අවලංගු කිරීමෙන් වන්දි වශයෙන් සමාගමට ගෙවීමේදී රුපියල් බිලියන 1.8ක පාඩුවකුත් වශයෙන් රුපියල් බිලියන 31.8ක පාඩුවක් මහජනතාවට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන සලකා බලලා ඊයේ අමාත්‍ය මණ්ඩලයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය මත හිටපු අග්‍ර විනිශ්චයකාර අශෝකද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සය පුද්ගල කමිටුවක් පත් කරන්න තීරණය කළා. මහජනතාවට මෙතරම් දැවැන්ත පාඩුවක් සිදු කිරීම වගකිය යුතු නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් හඳුනගෙන ඔවුන්ට නීති ක්‍රියාත්මක කිරීම සඳහා ශීඝ්‍රගාමී කුරියර් සේවාවක් මගින් සේවාලාභීන්ට වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර නිවසටම ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා. දැනට පවතින ක්‍රමවේදය අනුව ඒවා ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් සහ වියදමක් වැය වෙනවා. ඊට පිළියමක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන මෙම ශීඝ්‍රගාමී කුරියර් සේවාව සඳහාද කැබිනට් අනුමැතිය පළ වුණා. මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ නව කඩීමක් සටහන් කරමින් උපරිමාධිකරණයට නව විනිසුරුවරුන් 21 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අද දීරුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. යුක්තිය පසඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහි අරමුණයි. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරුන් 6 දෙනෙකු පත් කර තිබෙනවා. අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙකු සහ විනිසුරුවරුන් 14 දෙනෙකුද පත් කරනු ලැබුවා. මෙම පත්කිරීම සිදු කෙරුණේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවයි. මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ මෙතරම් පිරිසක් එකවර විනිසුරුවරුන් ලෙස දියුරුම් දුන් පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව එච්.එම්. දිලිප් නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න, ජනග්ද සිල්වා, ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගත්පුලි, මහින්ද අබේසිංහ සමයවර්ධන යන මහත් මහත්මීන් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. අභියාචනාධිකරණ නව සභාපතිවරයා අර්ජුන ඔබේසේකර මහතායි. මේනකා විජේසුන්දර, ඩී.එන්. සමරකෝන්, එම්. ප්‍රසන්නද සිල්වා, එම්.ටී.එම්. ලෆාර්, සී. ප්‍රදීප් කීර්තිසිංහ යන මහත් මහත්මීන් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දියුරුම් දුන්නා. සම්පත් බී අබේකෝන්, එම්.එස්.කේ.බී. විජේරත්න, එස්.යූ.බී. කරලියද්ද, ආර්. ගුරුසිංහ යන මහත්තුරුන්ද නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා. පී.ඒ.ඩී. ගණේපොළ, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති, මායාදුන්න කොරයා, ප්‍රභාහරන් කුමාරරත්නම්, WNNP ඉද්දවල යන මහත් මහත්මීන්ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විනිසුරුවරුන් අමතා කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කරන බවට තමා සහතික වන බවයි. The judicial cadre, both the Supreme Court and the Court of Appeal, has remained static since 1978. උපරිමාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැන්වීමට අවස්ථා කිහිපයකදීම යෝජනා වී තිබුණත් ඒ වසර 40ක් පුරා නොවෙනස්ව පැවතුණා. නීති ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කෙරුණත් අවශ්‍යතාවයට සරලන පරිදි විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කෙරුණේ නැහැ. ඒ නිසා මම ආඩම්බර වෙනවා මේ දීර්ඝකාලීන ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය තුළින් අප ආණ්ඩුවගත් ක්‍රියාමාර්ගය ගැන. මීට මුළු හේතු අතරින් ප්‍රධානතම තැනක් ගන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ නඩු කටයුතු පමා වීමේ බරපතල ප්‍රශ්නයයි. ජනප්‍රිය කියමනක් තියෙනවා.
යුක්තිය පසඳලීම පමාවීම යුක්තිය අහිමි කිරීමට හේතුවක් බව. නමුත් අවාසනාවන්ත තත්ත්වය වූයේ ඉහළ අධිකරණවල නඩු ගොඩ ගැසෙද්දී ඒවා විසඳීමට අවශ්‍ය අධිකරණමේ පිරිස් බලය නොමැතිවීමයි. මේ ජනතා විශ්වාසය පවත්වා ගැනීමට මෙන්ම ජනරජයේ පැවැත්ම සඳහාද හිතකර තත්ත්වයක් නොවේ. අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව රටේ නීතිය පවත්වාගෙන යාමට පමණක් නොව මෙරට ආර්ථික සංවර්ධනය සඳහාද බෙහෙවින් වැදගත් වෙනවා. It's not only important in terms of upholding the rule of law, it is also vital to the economic development of this nation. අගවිනිසුරු ජයන්ත සී ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මහර බන්ධනාගාරයේ කලාකාරීන් ලෙස හැසිරුණු රැඳවියන් මානසික ආතතියට ලබා දෙන ඖෂධ සහ නිද්‍රාජනක පෙති භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දනේක නායක මහතා පවසනවා. බන්ධනාගාරයේ දියුණු සංසුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් තිදෙනෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ගැටුමක් ඇති කර දේපළවලට අලාභානි කරමින් පලා යාමට උත්සාහ කළ බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පවසන්නේ. රැඳවියන් බන්ධනාගාර රෝහල් ඖෂධ ගබඩාවේ ඇති මානසික ආතතියට ලබා දෙන ඖෂධ හා නිද්‍රාජනක බෙති භාවිත කරමින් කලාකාරී ලෙස හැසිරී තිබෙනවා. 1600ක් පමණ සැකකරුවන් පිරිසක් ඔවුන්ගේ දොරවල් කඩාගෙන එළියට ඇවිල්ලා බන්ධනාගාර ඉස්සරහා දොරටුව ඉදිරියේදී ඔවුන් එක් රැස් වුණා. මොවුන් උත්සාහ කරා පැන යාමට. මේ පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් පළවෙනියෙන්ම අවවාද කරලා මේ එන්න එපා. ඒක කිසිම සැකීමකට නොකර ඔවුන් ආවා ඉදිරියට. ඒ අනුව රබර් උණ්ඩ වලින් වෙඩි තිබෙන සිද්ධ වුණා. එහෙමත් පාලනය කරගන්න බැරුව මේ 1600ක කොටස කිලින්ම දොරටුව ආක්‍රමණය කරලා නැවතත් ඉදිරියට ආවා. ඒ අවස්ථාවේදී යම් බලයක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. බන්ධනාගාර රෝහලේ තියෙනවා ඩිස්පෙන්සරියක්. එහි තිබෙනවා බෙහෙත් ගබඩාවක්. මේ බෙහෙත් ගබඩාවේ මානසික රෝග සඳහා පාවිච්චි කරන බෙහෙත් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. බෙහෙත් ගබඩාව කඩලා බෙහෙත් ගබඩාවේ තිබ්බ සියලුම පෙති මොවුන් මේවා පානය කරලා තියෙනවා. මොවුන් පානය කරන් පස්සේ මොවුන්ගේ හැසිරීම බොහොම ප්‍රචණ්ඩකාරී වුණා. ඔවුන් මරාගත්තා. ඔවුන් ගහගත්තා. ඔවුන් කපාගත්තා. මොවුන් බන්ධනාගාර ප්‍රධාන ගොඩනැගිල්ලට බන්ධනාගාර කුස්සියට ගබඩාවට බන්ධනාගාර රෝහලට ඇතුළු මෙම ස්ථාන ඔක්කොටම ගිනි තිබ්බා. මේ ගිනි තියලා විනාශ කරා. ඊයේ දවසේත් ඔවුන් උත්සාහ කරා තියහාරන්න. පිටියහාරලත් පැන යාමට තමයි මොවුන්ගේ අදහස තිබ්බේ. ඒ නිසා ක්‍රියාදාමයේ වැළැක්වීමට තමයි බන්ධනාගාර නිලධාරීන් මේ විදිහට ක්‍රියා කරේ. මද්ද්‍රව්‍ය පානය කරන්න, මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මද්ද්‍රව්‍ය ප්‍රවාහකයෝ හැටියට වැඩ කරන අය තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ගිය අය අතරත් ඉන්නේ ඒ අය කියලායි පරීක්ෂණවලදී සොයාගෙන තියෙන්නේ. ඇයි මෙතරම් ඖෂධ ප්‍රමාණයක් නිද්‍රාජනක එහෙම නැත්නම් මේ මානසික ආතතීන්ට දෙන අයට ලබා දෙන ඖෂධ ඇයි මෙම ස්ථානයේ තිබුණේ? මොවුන් මේවට ඇබ්බැහි වුණේ කොහොමද? මේ කියන කාරණා ගැන විශේෂයෙන්ම විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. කවුද මෙතරම් පෙති ප්‍රමාණයක් තන් ඇනවුම් කරේ? ඒකට හේතුව මොකක්ද? විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙක්ගෙන් යුක්ත විශේෂ කණ්ඩායමක් නිලධාරීන් 12 දෙනෙක්ගෙන් සමන්විතව දැනටම පිටත් කර යවලා තියෙනවා මේ සම්බන්ධ අපරාධමය විමර්ශනයක් සිදු කිරීම සඳහා. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පංචපුද්ගල කමිටුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. දැනටමත් විශ්‍රාමික මහාධිකරණ විනිශ්චයකාර කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය යටතේ 5 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් මම උදේ මේ දැන් පත් කරලා තියෙන්නේ. ඔවුන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලලා මාසයක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් දෙන්න ඕනේ. සතියක් ඇතුළත අතුරු වාර්තාවක් දෙන්න ඕනේ කියලා ඉල්ලලා තියෙනවා. ඒ අනුව ඒ කරුණු ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අරුණාම පොලිස්පතිතුමා විසින් CID එකට වෙනම ඉන්කුවරි එකක් මේක කරන්න කියලා තියෙනවා. ජනාධිපති කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ක අධිකර ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පැය 4ක විතර සාකච්ඡාවක් කරලා අපි පියවර රාශියක් මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් කළ හැකි සියල්ල අපි කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 වසංගතයේ හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රමවේදයක් දිවයින පුරා පිහිටා තිබෙන සියලුම බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් 2020 12 වන දිනට ප්‍රථම සකස් කොට එය ලබන සඳුදා දින ක්‍රියාත්මක කරන ලෙසට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසට එය වහාම ක්‍රියාත්මක කරන ලෙසටත් ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයා වෙත අද දින ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. ගිනිකොනතක බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති පීඩන අවපාතය ඉදිරි පැය 24 ඇතුළත සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගැඹුරු පීඩන අවපාතය මඩකලපුව සහ පේදුරු තුඩු අතරින් හෙට සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළට ඇතුල් විය හැකියි.
ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර වේගයකින් ඉහළ යාමේ අවධානමක් පවතිනවා. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. මුහුදු රළද ඉතා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි එම බලධාරීන් දැනුම් දෙන්නේ. දිවයිනේ උතුරු මැද නැගෙනහිර වයඹ ඌව වගේ පළාත්වලත් විශේෂයෙන්ම බස්නාහිර පළාතෙත් මේ අහස වලාකුළින් බරව අඳුරු ස්වභාවයේ තියෙන්නත් පුළුවන්. ඊට අමතරව තද වැසි බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. උතුරු මැද නැගෙනහිර වයඹ වගේ පළාත්වල මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතනක් තිබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනක් තිබීමේ හැකියාවක් තියෙනවා. මේ සුලිකුණාටුවක් මුහුදේ සිට ගොඩබිම කරා ළඟා වෙනකොට මේ සුලිකුණාටුවට පහළින් තියෙන ජල ස්තරය ගොඩබිම දෙසට ගමන් කිරීම ඇති වෙන්න පුළුවන්. ඒතකොට එවැනි අවස්ථාවකදී ජනතාව බිය වෙන්න එපා මේක සුනාමියක් කියලා. නමුත් මේ සුලිකුණාටු වල තත්ත්වයන් හේතු කොටගෙන තමයි එවැනි මුහුදු ජලය ගොඩබිම කරා ළඟා වෙන්නේ. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් නැගෙනහිර පළාතේ පාසල් දින 3ක් වසා දැමීමට පියවර ගැනුණා. ඒ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් අනුවයි. අයහපත් කාලගුණය නිසා පීඩාවට පත්වන ජනතාවට අවතෙන් කඳුරු ලෙස පාසල් භාවිතා කිරීමට සිදුවිය හැකි බැවින් මෙම පියවර ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගෙන ඇති පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. 2001 වසරේ සිට මෙම නීති විරෝධී ක්‍රියාව විශාල ලෙස සිදු ඇති බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කරන කොමිෂන් සභාව සතු වගා කරන ලද ඉඩම් සමහර දේශපාලඥයන්ගේ හිතවතුන්ට දීලා තියෙනවා මුඩු ඉඩම් වලට මාරු කරලා. ඒ වගේ විශාල අතයට ගණනු කෙරලා තියෙනවා. මම මේ වංචාවල් හොයන්න විමර්ශන කොමිටියක් පත් කළා. මේ ඔක්කොම මේ තියෙන්නේ වංචාසගතව ප්‍රෝප් උහිවට කවන්නේ නේද? සමහර දේශපාලඥයෝ සම්බන්ධයි මේකට නිලධාරිනුත් සම්බන්ධයි. ඉඩම් කියපුවම මේ රටේ ජනතාවගේ පොදු වස්තුවක්. මේක එක එක්කෙනාට මංකොල්ල ගන්න දෙන්න බෑ. වංචාසහගත ඉඩම් පිළිබඳව හොයලා බලලා අනිවාර්යයෙන්ම නීතිමය වශයෙන් කටයුතු කරන්න. ඒකල අපි මේක අත්පත් කරා ගන්නවා අනිවාර්යයෙන්ම. කොළඹ පැත්තේ මහත්තුරු ගිහිල්ලා තුට්ටු දෙකට අපේ ගොවින් රවට්ටලා සමහර නිලධාරීන් සම්බන්ධ කරාගෙන ඉතින් විශාල වශයෙන් අත්පත් කරාගෙන ඉන්නවා. ඒ වගේ කැලි ගොවි ප්‍රජාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා තමන්ට කුෂිකාර්මයේ සඳහා ඉඩම් කරගන්න ලබා ගන්න. ඉතින් ඒගොල්ලොන්ට ඒක නොදී මේ වගේ කොටු කරලා තැබීම රජයේ සංවර්ධනයට අපේ රටේ ආහාර නිෂ්පාදනයට විශාල බාධාවක්. ඒ නිසා ඒ පිළිබඳවත් අපි හොයලා බලමු. රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයින් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති කරමින් පාලන තන්ත්‍රයට බාධා කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප වැස්කෝල් මහතා චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ජනතාවගේ ප්‍රශ්න අරගෙන තමයි දේශපාලඥයෝ එන්නේ. නිලධාරීන්ට තියෙන වගකීම් අරගෙන තමයි නිලධාරීන් එන්නේ. මේ දෙපැත්ත අතර සුසංයෝගයෙන් මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාව වෙනුවෙන් ඒ දෙපාර්ශ්වයේ දෙපැත්තකට බෙදිලා ගැටුමක් හැමතැනම නිර්මාණය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී පිරිසක් සූදානම් වෙනවා. අපි ගත්තොත් ඊයේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ බෙන්තරගඟේ දූපතක් වන සංරක්ෂණ නිලධාරී උපදෙස් දුන්නේ වල් බෙලි කපන්න කියලා. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා කැපුවේ වෙල් කඳුරු. වෙල් කඳුරු කියන්නේ අපේ සම්ප්‍රදායික භෝගයක් ආරක්ෂා කළ යුතු මේ සිද්ධිය අරගෙන බැලුවම අපිට පුළුවන් නිලධාරීන්ට විරුද්ධව අපි ඔසවන්න. තුනේ කණ්ඩායම් පද්ධති විනාශ කරේ රාජ්‍ය නිලධාරීන් විසින්මයි. ඒ රාජ්‍ය නිලධාරීන්ට ඒ දැනුම නැත්තම් වල්බෙලි ගහත් වෙල් කඳුරු තඳුර ගන්න බැරි නම් කාලාන්තරයක් තිස්සේ දේශපාලන ලෙදිලා ජනතාවගේ දුකම අහගෙන ඉඳලා ජනතාවගේ ප්‍රශ්න වලට අහුම්කම් දීලා රැකියා ප්‍රශ්න, ගවයන්ගේ ප්‍රශ්න, නිවාස ප්‍රශ්න වලට අහුම්කම් දීලා ඉන්න දේශපාලඥයන්ට ওই දැනුම ලැබෙයි එකවරම. ඒතකොට දේශපාලඥයන් දිහාටමත් 100% ඇඟිල්ල දික් කරන එකත් නිලධාරීන් දිහාට ඇඟිල්ල 100%ක් ඇඟිල්ල දික් කරන එකත් අපි නවත්තන්න සිද්ධ වෙනවා. මේ දෙපාර්ශ්වයම ඉන්නේ මේ රටේ ප්‍රශ්න විසඳන්න. දේශපාලඥයන් සහ නිලධාරීන් සහ ජනතාව තුන් පැත්තට බෙදලා ගහ ගැනීම තුලින් සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාවට තමයි අවාසිය සිද්ධ වෙන්නේ. අවුරුදු 800ක් විතර ජීවත් වෙච්ච මිනිසුන්ගේ ප්‍රශ්නයක් විසඳන්න තමයි විමලවීර දිසානායක ඇමතුමා එතෙන්ට ගියේ. තමන්ගේ ගවයෝ ටිකට තනකොළ කන්න කැලේට යන්න දෙන්න. ඒ වගේම කිලෝමීටර 50ක් රවුමෙන් එන මිනිස්සුන්ට කිලෝමීටර 10ක් ඇතුළත නගරයට යන්න අවස්ථාව හදලා දෙන්න කියලා. ඒ අහිංසක මිනිස්සුගේ දරුවෙකුට සර්පෙක් කෑවොත් 1 කිලෝමීටර 50ක් රවුමෙන් අරගෙන එනකොට ඒ දරුවා මැරෙන්න පුළුවන්. මේ රටේ පාරවල් වන උද්‍යාන මැදින් තියෙන එකපාර එක නෙවෙයි. හැබැයි පරිසරය ආරක්ෂා කරලා සතාසි උපාව ආරක්ෂා කරලා ඒවට අවශ්‍ය ක්‍රමවේදයක් ගන්න. විශේෂයෙන්ම අද ඔය කතා කරන මම මුලින් කිව්වාගේ පරිසර සංවිධාන හරි ඒ වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් එතෙන්ට ගිහලා සැබෑ ලෙස මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ හඳුනාගත්තේ නැහැ. අපි ගත්තොත් මහර මේ සිදුවීම, ඒ වගේම විමල වීර දිසානායකගේ ඇමතුමාගේ සිදුවීම, ඒ වගේම මේ එක එක දේවල් ගෙනල්ලා මේ අයවැය තියෙන අපි මේ අයවැයක් විවාදයක් කරන වෙලාවේ ඒ කරන අවධානය රටේ ජනතාවට තියෙන අවධානය නැති කරන තත්යකට තමයි අද විපක්ෂ
පක්ෂය මේ කටයුතු කරන. අපි ඒ නිසා මේ ගැන රජයට අපි කියනවා විශේෂයෙන්ම පසුබිම මන්ත්‍රීවරු වශයෙන් මේ ගැන අවධානය යොමු කරන්න කියලා. පසුගිය යහපාලන රජය නීතිය අවභාවිත කරමින් සිදු කළ වැරදි මේ වන විට අධිකරණයේ නිවැරදි කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඊයේ දිනේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනා සඳහා ලබා දුන් තීන්දුව එයට හොඳම නිදසුනක් බවයි එම පක්ෂය පවසන්නේ. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නයද අදහස් පළ කළා. ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරන ක්‍රියාදාමයේ මහා මෙහෙවරක් සිදු කළ අමාත්‍යවරයෙක්. නමුත් එතුමා ඒ දේ කරලා අන්තිමට සිදු වුණේ හිරේ විලංගුවේ වැටෙන්න ඒ අමාත්‍යාංශයේ වැඩ කරපු ලේකම්වරු ඇතුළු කීප දෙනෙකුටම මේවායින් පේන්නේ ඇත්තටම ඒ යහපාලන රජය දේශපාලන පරිගැනීම් වශයෙන් ඒ අයට හිරිහැර හිංසා පීඩා සිද්ධ කළා. ඒ නිසා සත්‍යයේ හෙළිවෙයි. රට වෙනුවෙන් වැඩ කරන කවුරුත් බය විය යුතු නැහැ. මැති ඇමතිවරුන්ටත් අප ප්‍රකාශ කරන්නේ රට වෙනුවෙන් වැඩ කරලා මේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරගනිමු. මේ ඊනියා යහපාලන රජය නිර්ලජ්ජිත විදිහට සිය දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පරිගන්න කටයුතු කරනු ලැබුවා. මෙවර ඒ සඳහා පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන්ව අවභාවිතා කරනු ලැබුවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් මේ පවරලා තිබුණු මේ නඩුව අසරණ සමුද්‍රය ආධාර ලබන ජනතාවගේ නිවාස අලුත් වැඩියා කර ගැනීම සඳහා රුපියල් 2500ක් බැගින් වූ මුදල ඔවුන්ගේම ඉතිරි කිරීම වලින් ලබා දීම සම්බන්ධයෙන්. එහෙම කියලා තියෙද්දි දවස් 40 ගාණක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා තියලා ඉන්පසුව නඩු පැවරුවා. නමුත් ඒ නඩුවේදී එතුමාට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න බැරි වුණා. නිවාස හදන්න අරමුදලක් දෙන්න කියලා ඉල්ලීම් කරේ අපි වෘත්තීය සමිතිය. ඒ ඉල්ලීමට අනුව තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රජය ඒ අය සාකච්ඡා කරලා ඒ අනුමැතිය අරගෙන මුල් පියවර විදිහට 2500 ලබා සමෘද්ධි ව්‍යාපාරයේ හිටපු 14 ලක්ෂයට මේ 2500 ලබා දිගට පරිගැනීමේ චේතනාවෙන් නඩු දැම්ම වුණත් ඒ නඩු තහවුරු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එතුමාලා තීරණ ගත්තේ රටේ ජනතාවගේ අපේක්ෂාව මුදුන්පත් කරන්න මිස එතුමාලාගේ පුද්ගලික කාරණාවන් හරහා ඕනෑකම ඉෂ්ට කරගන්න නෙමෙයි. මේ අත්අඩංගුවට ගැනීම බොහෝ විට කරනු ලැබුවේ පොලිසිය විසින් කරනු ලැබුණ පරීක්ෂණ මත නෙවෙයි. 90%ක්ම කරනු ලැබුවේ හැබැයි අරලියගන්ධි මන්දිරයේ පිහිටවලා තිබුණු දූෂණ විරෝධී කමිටුව කියලා හදාගත්ත කොමිටුවක විසින් දෙන්නා ලබන උපදෙස් මත. දැන් ඊට වගේම තුමාම කියනවා ඔව් ඒ දවස් රතු FCID එක නීත්‍යානුකූල නැහැ කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නඩුව මේ නඩුව පවරපු දවස් ඉඳලා දේශපාලන පරිගැනීම් තමයි එල්ල වෙලා තියෙන්නේ. කොළඹ මායිගා කන්දේ දාන්න ඕන නඩුව ඒ නඩුව අහන්න බලය නැති බලශේත්‍රයේ කඩවල උසාවට අරන් ඉන්න. දාන උසාවියෙන් වැරදි. ඊළඟට ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නඩුකාරයෙක් බලන් ඉන්නවා නඩුවක් එනකම්. රෑ 10 නඩුව අහන්න කොහෙද මට කියන්නේ? යන්න පැය ගානට ඉස්සෙල්ලාම මේ බන්ධනාගාර බස් එකෙම ගිහින් ඉවරයි. දේශපාලන වශයෙන් පරිගන්න ගත්ත ක්‍රියාමාර්ග කෙමෙන් නිවැරදි වෙමින් පවතී. ටෙලිෆෝන් එකෙන් බොහොම ස්තුතියි මැඩම් මම ප්‍රොමෝෂන් එක කතා කරන්නම් කියලා සා නියමයි අපනන් දෙන්න එපා එතකොට මම වැඩේ බලා ගන්නම් කියලා മന്ത്രിවරු බලපෑම් කරන යුගයත් අවසానයි. රත්මලාන සොයිසාපුර පිහිටි හෝටලයකට වෙඩි තබා පහර දීමේ සිද්ධිය ඇතුළු අපරාධ රැසක ප්‍රධාන සැකකරු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මය නැමැත්තා ජාත්‍යන්තර පොලිසිය විසින් ඩුබායිදී අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් ලබාගත් රතු නිවේදනයකට අනුවයි. සොයිසාපුර මන්සන්දී පිහිටි හෝටලයකට ඉකුත් මැයි 19 වෙනිදා රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී හානි සිදු කිරීම හා වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කොට විවෘත වරෙන්තු මගින් ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගැනීමට ක්‍රියා කර තිබෙනවා. එම රතු නිවේදනය ලබාගෙන ඇත්තේ ඉකුත් ජූලි මාස 7 වෙනිදායි. ධර්මසිරි පෙරේරා නැමැති මෙම සැකකරු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට අපරාධ රැසක් මෙහෙයවා ඇති බවයි විමර්ශන වලින් හෙළි වී ඇත්තේ. ඔහු මෙරට ක්‍රියාත්මක මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි අපරාධකරුවෙකු බව පොලිසිය පවසනවා. 2018 මාර්තු 8 වෙනිදා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට වෙඩි තබා තුවාල සිදු කිරීම එම වසරේම මැයි 24 වෙනිදා දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් සිල්වා ඝාතනයේ සැලසුම් කිරීම මෙන්ම තවත් ඝාතන කපාකොටා තුවාල සිදු කිරීම මරණීය තර්ජන එල්ල කිරීම ඇතුළු බරපතල අපරාධ රැසක් ධර්මයේ නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වී ඇති බව මෙවන විට හෙළි වී තිබෙනවා. එමෙන්ම අමල් සිල්වා නොහොත් අංජු නැමැත්තාගේ කල්ලිය මෙහෙය වූ වෙනත් අපරාධ 10ක් සඳහාද ඔහු අවශ්‍ය කරන සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.
මෙම තැනැත්තා රැගෙනීම සඳහා උදාර්පණ නීතින් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඒ වගේම එක්සත් අරාබි එමිරාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සම්බන්ධී කරගෙන ඔහු ශ්‍රී ලංකාවට රැගෙනීමටත් ශ්‍රී ලංකාවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ පුවතත් සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශන නැතිකින් නිමවට පත් වෙනවා. අයිබෝන්